අයිබෝන් දුවේ පුතේ. අපි දෙවනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ සත්ත්ව පෝෂණයට අදාළ කොටසින් අද පටන් ගන්නෙ. ඇත්තට මේ සත්ත්ව පෝෂණය කියන්නේ මොකද්ද? සත්තුකුගේ දැන් ශාරීරික අවශ්‍යතාවයන් තියෙනනේ. මේ සත්ත්ව පෝෂණය කියන්නේ ශාරීරික අවශ්‍යතාවලට අවශ්‍ය පෝෂක. එහෙම නැත්නම් ශරීරයේ පැවැත්මට අවශ්‍ය පෝෂක සැපයීම. වෙන දෙයක් නෙවෙයි. සතාගේ සත්ත්ව අවශ්‍යතාවලට ජීවය පවත්වා ගැනීමට ඒගොල්ලෝ කායික ක්‍රියාවලිය වලට එහෙම නැත්නම් ඒගොල්ලෝ පරිවෘත්තීය ක්‍රියාවලිය වලට. දැන් පරිවෘත්තීය කියන්නේ සංවෘත්තීය සහ අපවෘත්තීය කියන දෙක එකතුව. මේවට අවශ්‍ය පෝෂක සපයන එක තමයි අපි දැන් ගොවිපළ සතුන් ඇති කරන්නේ. මේක සපයන එක තමයි මේක යටතේදී කතා වෙන්නේ. එතකොට මේ සත්ත්ව පෝෂක ගැන කතා කරනකොට අපිට මූලික වශයෙන්ම එකක් බෙදන්න වෙනවා දැන් ජලය. ජලයනේ වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ. මේකත් පෝෂකයක් ඇටියට අපි කතා වෙනවා. පෝෂණය ලබා දීමක් නොවුනත් ජලය ගැන කතා වෙනවා. අනිත් එක තමයි වියලි ද්‍රව්‍ය. වියලි ද්‍රව්‍ය. එතකොට මේ ජලය සහ වියලි ද්‍රව්‍ය වලින් වියලි ද්‍රව්‍ය නැවත අපිට කාබනික ද්‍රව්‍ය සහ අකාබනික ද්‍රව්‍ය කියලා බෙදන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට රූපසටහනේ දීලා ඇති. පොතේ ඔයගොල්ලන් නෝට් එකේ රූපසටහනේ දීලා ඇති ওই විස්තරය. ඊට කලින් ලියා ගන්න නෝට් එකේ පුතේ මෙතන ලියා ගන්න. සත්ත්ව පෝෂණය යනුවෙන් අදහස් කරන කතාව. මේක ලියා ගන්න. ලියන්න. සත්ත්ව පෝෂණය යනුවෙන් අදහස් කරනුයේ සත්ත්ව පෝෂණය යනුවෙන් අදහස් කරනුයේ සතුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා නැත්නම් සතුන්ගේ විවිධ අවශ්‍යතා වලට සරිලන පරිදි පෝෂක සැපීමයි. පෝෂක සැපීමයි. පෝෂක සැපීමයි. එතකොට මේ කාබනික කියන පෝෂකවලත් තියෙනවා කාබන් තියෙන ඒවා එකක් තියෙනවා නයිට්‍රජනීය සංයෝග. තව කාණ්ඩයක් තියෙනවා නයිට්‍රජනීය නොවන සංයෝග. රයිට්? නයිට්‍රජන් අඩංගු නයිට්‍රජනීය සංයෝග කියන්නේ මොකද්ද? එකක් ප්‍රෝටීන තියෙනවා. ප්‍රෝටීන ඊට අමතරව ප්‍රෝටීන නොවන ඒවාක් තියෙනවා. මේ කොහොම අපි කතා වෙනවා පුතේ. නයිට්‍රජනීය නොවන සංයෝගය යටතේ අපිට කතා කරන්න පුළුවන් එක කාණ්ඩයක් තියෙනවා තෙල් සහ මේද. තෙල්. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්. ප්‍රධාන කාණ්ඩයක් ඇතුලේ තෙල් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. තව අපිට නයිට්‍රජනීය නොවන හැටියට මේ විටමීන ಜಾති ගන්න පුළුවන්. රයිට්? විටමීන ಜಾතිත් ගන්න පුළුවන් නයිට්‍රජනීය නොවන සංයෝග හැටියට. පැහැදිලිද? ඊට පස්සේ මේ අකාබනික යටතේ අධිමාත්‍ර සහ අංශු මාත්‍ර වැඩියෙන්ම ඕනේවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඊට සුළු වශයෙන් ඕනේවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. ඇත්තටම මේක ළමයි මානව පෝෂණයේදීත් කතා වුණා මේ වගේ. ශාකවල පෝෂණයේදීත් කතා වුණා මේ වගේ. සත්ත්ව පෝෂණයේදීත් කතා වෙනවා මේ වගේ. එනම් බලන් ගියාම මේ එකම දේ නැවත කතා වෙන්නේ. ඒකින්ද අපි ඉතා ඉක්මනින් මේ ටික කතා කරගෙන පාඩම ඉදිරියට යමු. අපි මුලින්ම බලමු මේ සත්ත්ව පෝෂණයේ වැදගත් වෙන මේ ජලය කියන එක. සාමාන්‍ය පුතේ චූටි සතෙක් ගත්තාම 70%ක් 80ක් ජලය තියෙනවා. ජලය කියන එක තමා සාමාන්‍ය වැඩියෙන්ම තියෙන්නේ. ලාබාල සතෙක්ගේ 70%ක් 80ක් අතර ප්‍රමාණයක් තියෙනවා ජලය. සාමාන්‍යයෙන් සතා පරිණත වෙනකොට ජලයේ ප්‍රමාණය 65ක් දක්වා අඩු වෙනවා. 65ක් දක්වා ජලයේ ප්‍රමාණය අඩු වෙනවා. මේ ජලය මොකටද ඕනේ වෙන්නේ? කෑම ජීර්ණය වෙන්නේ වතුර තිබ්බොත්. දැන් විශේෂයෙන්ම ආහාරය කපන්න ගියාම සැපීමට ජලය අවශ්‍යයි. දැන් වතුර නැතුව හපන්න බෑ. අර පොඩි තරගයක් තියෙන්නේ. ක්‍රීම් කැකර බිස්කට් ටිකක් වේගෙන් කන්න ඕනේ. වතුර දෙන්නේ නැහැ. වේගෙන් ක්‍රීම් කැකර බිස්කට් කන්න ඕනේ. වැඩියෙන්ම කන එක්කලා දිනුම්.
කීයක් කන්න පුළුවන් වේද? 8ක්. අයියෝ සර් ක්‍රීම් කක බිස්කට් මම 20ක් විතර කන්නා. කන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න පැකට් එකක් අරන් નિયમિત වෙලාවක් දෙනවා. ඉක්මනට බිස්කට් එක හපලා ගිලින්න ඕනේ. බිස්කට් 5ක් කනකොට ඕගොල්ලෝ කෑම ඉවරයි. බිස්කට් 5ක් නම් වෙන්න බෑ අපි කොච්චර කනවද? ඒ කොච්චර හරි කන්නේ වතුරත් එක්ක හෙමින්. කේටේ කියන එක මිශ්‍ර කරමින්. මිශ්‍ර කරන්න බැරුව කන්න බෑ. නම් මිශ්‍ර කරන්නේ නැතුව කන්න බෑ. කා ගන්න බැරුව යනවා. එතකොට මේ වගේ මේ ආහාර හපන්න, ගිලින්න, ජීර්ණය කරන්න ඒ විතරක් නෙමෙයි මේ සතාට අවශෝෂණය කරගන්න ඒ විතරක් නෙමෙයි මේ ශරීරයේ සියලුම පටක නිර්මාණයටයි නඩත්තුවටයි. ඇඟේ තියෙන සියලුම පටක නිර්මාණය වෙලා තියෙන්නේ සහ ඒවා නඩත්තු වෙන්නේ වතුරින්ද. ජලය ඉතාමත් වැදගත්. ඊට අමතරව මේ කන කෑම මේවා ඕනේ නැත්තම් ශරීරයට අපද්‍රව්‍ය ලෙස බහිස්රාවයෙන් ඉවත් කරන්නත් වැදගත් වෙනවා මේක. පැහැදිලිද? එහෙනම් ගොවිපළ සතෙක් ගත්තා වතුර ආකාර 3කට ලැබෙනවා එයාට. එයාට බොන වතුරත් එක්ක ලැබෙනවා. ඒ සතාට බොන්න දුන්නාම ලැබෙනවා. අනිත් එක ඒ සතා ළමයි මේ පරිවෘත්තීය කටයුතු සිදු කරලා ඇඟ ඇතුළෙම නිපදව ගන්නවා. අපි දන්නෙත් නැහැ. ඔගොල්ලෝ දන්නේ නැහැ. සතෙකුට ඇඟ ඇතුලේ විවිධ පරිවෘත්තීය ක්‍රියාත් එක්ක ජලය නිපද වෙනවා. ජලය නිපද ගන් දල වශයෙන් ගත්තාම දැන් ඉන්ධන දහනයෙන් එන්ජිම එකක් ජලය නිපද වෙනවනේ. සයිලන්සර් හරහා ජල වාෂ්ප පිට වෙනවනේ. ජලය පිට වෙනවා හරියට දහනය වුණොත්. 100% දහනය වෙනවා නම් ජලය පිට වෙනවා. නැත්නම් කාබන් ඩයොක්සයිඩ් පිට වෙයි. ජලය පිට වෙනවා. ඒ කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය එක්ක මේ ජලය නිපදවනවා. තව අපි ආහාර විදියට කන කෑමත් එක්කත් අතර වෙනවා. ඇපල් ගෙඩියක් එහෙම ගත්තාම වැඩියෙන් තියෙන වතුර. අඹ ගෙඩිය ගත්තාම වැඩියෙන්ම තියෙන වතුර. මේ වගේ ගොවිපළ සතෙකුට දෙන තනකොළ මිටියක වැඩියෙන්ම තියෙන වතුර. එහෙනම් ජලය එකක් බොන ජලයක් හම්බ වෙනවා. ඇඟට කනකොට කෑමත් එක්කත් හම්බ වෙනවා. පරිවෘත්තියෙන් ඇඟ ඇතුළේ නිපදවනවා. මොනවට දෝන වෙන්නේ? ආහාර විකීමට, ගිලීමට, ජීර්ණයට, අවශෝෂණයට, පටක නිපදවීම කොටම ඕන වෙනවා. මේ ටික වැදගත් ලියා ගන්න පුතේ. එහෙනම් මේ ජලයේ කතන්දරේ ලියා ගන්න. මේක මම ආයෙ කියන්න අපිට මේක ස්ටොප් කරගන්නවා ඕගොල්ලෝ. ස්ටොප් කරගෙන තමයි ලියන්න ඕනේ. නම් දැන් ස්ටොප් කරගන්න. හරි දැන් පටන් ගන්න. ස්ටොප් කරගන්න. දැන් ලියන්න. අපි යනවා දැන් ඊළඟ එකට. ඊළඟ එක කාබෝහයිඩ්‍රේට් කියන එක. ඊළඟ එක කාබෝහයිඩ්‍රේට් කියන එක. බලන්න මේ පැත්ත. කාබෝහයිඩ්‍රේට් කියන එක. දැන් පුතේ මේ කාබෝහයිඩ්‍රේට් කියන එක අපි බලමු. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙන හැම වෙලේම ශාකමය සම්භවයක් තියෙන හැම වෙලේම ශාකමය සම්භවයක් තියෙන. ඒ කියන්නේ ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණය තමයි මේ CHO අඩංගු කාබෝහයිඩ්‍රේට් නිපදවන්නේ. ඒකට කියන කාබෝහයිඩ්‍රේට්. දැන් බලන් ගියාම ශරීරයේ සතාගේ ශරීරයේ විවිධ කොටස් වල මෙන්න මේවා සංචිත කරනවා, එකතු කරනවා, තැම්පත් කරනවා කාබෝහයිඩ්‍රේට්. අවශ්‍ය වෙලාවට සතාට පුළුවන් එයාට අවශ්‍ය ශක්තිය ලබා ගන්න මෙන්න මේවා දහනය කරවන්න, මේවා ජීර්ණය කරවන්න. ජීර්ණය කරලා සතා ශක්තිය ලබා ගන්නවා. මේක ඇත්තටම වෙන්නේ ඔක්සිකරණයට භාජනය වෙනවා. දැන් මේ කාබෝහයිඩ්‍රේට් අයිති වෙන්නේ ඕමනා වෙන්නේ මොකටද? සතකුගේ නඩත්තුවට. එහෙනම් නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය වෙනවා. නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය නිෂ්පාදනයේට සතාගේ නිෂ්පාදනයේට අදාළ වෙනවා. නඩත්තුව නිෂ්පාදනයේට අදාළ වෙනවා. සතෙකුට ජවය ලබා දීමට අවශ්‍ය වෙනවා. සතෙකුට
ජවය ලබා දීමට අවශ්‍ය වෙන. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම ඇහුවොත් සතෙකුගේ මෙන්න මේකට කායික ශක්තිය ලබා ගන්න, සතාගේ නඩත්තුවට, නිෂ්පාදනයට, ජවය ලබා ගැනීම ආදී දේවල් ලියන්න. සාමාන්‍යයෙන් පුතේ කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් සතෙක් කෑවොත් ඔයා කියන්නකෝ සතා ඔයගොල්ලෝ සත්තුනේ. අපි සත්තු මාස් සත්තුනේ. කාබෝහයිඩ්‍රේට් වම් වැඩිපුර ගත්තොත් මොකද්ද වෙන්නේ? මේ අතිරික්ත කාබෝහයිඩ්‍රේට් ඇඟේ මේදේ ලෙස තැම්පත් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔය තරබාරු වෙනවා කියන්නේ මහත් වෙනවා කියන්නේ හේතු වෙනනම් කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්නවා. මේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් මේදේ බවට පත් වෙලා මේක තැම්පත් වෙනවා. අවශ්‍ය වෙලාවට මේ මේදයත් දහනය කරගන්න පුළුවන්. ඒක තමයි ව්‍යායාම කරන්න කියන්නේ. ව්‍යායාම කිරීම තුළ මේ මේදය දහනය වෙලා අයින් වෙනවා. පැහැදිලිද? රයිට් මේක බලාගෙන ලියා ගන්න. මෙන්න මෙතන බලාගෙන ලියා ගන්න. එතකොට ඒකේ කාබෝහයිඩ්‍රේට් වලට අදාළ ඒකත් ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ. ඔක ස්ටොප් කරගන්න පුතේ. right මේ කාබෝහයිඩ්‍රේට් ಜಾති දෙකක් තියෙනවා. මේවා වැඩි කතා කරන්නේ ඔයගොල්ලන්ට දන්නවා ඔයගොල්ලෝ. ඒකයි සරල කාබෝහයිඩ්‍රේට්. දාන්නේ අල වර්ගයෙන් ලැබෙන සීනි සහ පිෂ්ඨය. ලියාගන්න ඒක. දාන්නේ සහ අල වර්ගයෙන් ලැබෙන සීනි පිෂ්ඨය. මේ සරල කාබෝහයිඩ්‍රේට් හැටියට නේද ග්ලූකෝස්, සුක්‍රෝස් ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ෆ්‍රක්ටෝස් ආදී මොනොසැකරයිඩත් ඩයිසැකරයිඩත් ගන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි හයිලයිට් කරගන්න ගොවිපළ සතුන්ට පහසුවෙන් ජීර්ණය කළ හැක. ගොවිපළ සතුන්ට පහසුවෙන් ජීර්ණය කරගත්ත හැකිය මේවා. රයිට්. ඊට පස්සේ ලියා ගන්න සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ස්ටොප් කරගන්න ඕක. ලිග්නින්, සෙලියුලෝස්, සෙමිසෙලියුලෝස් කියන පොලිසැකරයිඩ්. එහෙනම් සරල කාබෝහයිඩ්‍රේට් හැටියට යන්නේ මොනොසැකරයිඩ්. සරල ඒවාට යන්නේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ්. සංකීර්ණ ඒවාට යන්නේ පොලිසැකරයිඩ්. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු කිහිපයක් නෙවෙයි රාශියක් දිගින් දිගටම බැඳිලා මේවා රෝමාන්තික සතුන්ගේ ආහාරය වෙන තුන රනිල වල අඩංගු වන මූලික පෝෂණයල්. එහෙනම් පුතේ රෝමාන්තනය දක්වන රෝමාන්තික සතුන් කියලා කාණ්ඩයක් එනවා. ඒගොල්ලන්ට මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්න පුළුවන්. සරල කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්න පුළුවන් සරලාමාශයික සතුන්ට. අපි පවා සරලාමාශයික සතු. සංකීර්ණ ආමාශයක් නෑ අපේ. ඒකට ඒ විදිහට තමයි සරල සහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් අපිට බෙදා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් ප්‍රෝටීන කියන එක. මේ ප්‍රෝටීන ගත්තාම මම මේක මකන්නම්කෝ. ප්‍රෝටීන ගත්තාම ළමයි මේ ඊටාම සංකීර්ණ රසායනික ද්‍රව්‍ය කොටාසය. ඊටාම සංකීර්ණයි. මේ ප්‍රෝටීන වල තියෙනවා C තියෙනවා, H තියෙනවා, ඊට පස්සේ O තියෙනවා. මේ තුන කාබෝහයිඩ්‍රේට් එකන්නේ. ඊට අමතරව නයිට්‍රජන් තියෙනවා. කලාතුරකින් ෆොස්ෆරස් තියෙන්න පුළුවන්, සල්ප තියෙන්න පුළුවන්. එහෙනම් CHON තියෙනවා. සාමාන්‍යයෙන් ඇමයිනෝ අම්ල කියලා කියන්නේ මේවට. ඇමයිනෝ අම්ල. මෙන්න මේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් දිගින් දිගටම ඇමයිනෝ අම්ල දාම ලෙස බැඳිලා තමයි ප්‍රෝටීන හැදිලා තියෙන්නේ. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙනම් ප්‍රෝටීනත් ඊටාම වැදගත් රසායනික ද්‍රව්‍ය කොටස. රයිට් මේක ලියා ගන්න. ප්‍රෝටීන කියන එකේ ප්‍රෝටීන වලට අදාළ ඕකත් ස්ටොප් කරලා ලියන්න.
ඊට පස්සේ මේකත් ස්ටොප් කරගන්න. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන එක මෙන්න මේ ටික ලියා ගන්න. ඒ මොකද්ද? ඇමයිනෝ අම්ල කාණ්ඩයක් තියෙනවා සතාගේ ශරීරය තුල හදාගන්න බෑ. ඇමයිනෝ අම්ල තියෙනවා සතාගේ ශරීරය තුල හදාගන්න බෑ. මෙන්න මේ හදාගන්න බැරි ඇමයිනෝ අම්ල සතා බහැරින් ආහාරات එක ගන්න ඕනේ. මොනවද? ෆීනයිල්, ඇලනින්, මෙතයිනින්, වේලින්, හිස්ටිඩින්, ට්‍රිප්ටොපෑන්, ආජිනින්, ත්‍රියොනින්, ලයිසින්, අයිසොලියුසින්, සාලියුසින් කියන මේ ඇමයිනෝ අම්ල. එහෙනම් අත්‍යවශ්‍ය වෙන්නේ දෙයක් අපි ගාව නැත්තන්නේ ළමයි. එන ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය වෙනවා නම් ඇඟේ හදන්න බෑ. පිටින් ගන්න ඕනේ. එයා අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒව තමයි මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. මේ 10 කටපාඩම් තියෙන්න ඕනේද? ඔව් තියෙන්න ඕනේ. නම් මේකත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කාණ්ඩයට තේ ලියා ගන්න. එතකොට තව තියෙනවා සුළු වශයෙන් ඇඟේ නිපදවා ගන්න පුළුවන් කාණ්ඩයක්. සුළු වශයෙන් ඇඟේ නිපදවා ගන්න පුළුවන් කාණ්ඩයක්. ඒවට කියනවා අපි අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. මෙන්න මේ වගේ වෙනත් ඇමයිනෝ අම්ල ආධාරයෙන් ශරීරය තුලදී සංශ්ලේෂණය කරගන්නවා. 15ක් විතර දින. ඒව නම් කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේකත් ලියා ගන්න ඕක ස්ටොප් කරලා. ස්ටොප් කරලා ඕකත් ලියා ගන්න. අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. පැහැදිලිද? එතකොට මේක බලන්න. දැන් පුතේ ප්‍රෝටීන වැදගත් වෙන්නේ පේශී වර්ධනයේට. පේශී වර්ධනයේට ප්‍රෝටීන වැදගත් වෙනවා. මේ ඇඟ ඇතුලේ තියෙන සියලුම පටක පේශී නිර්මාණයට ප්‍රෝටීන ඔය. ඒකනේ තමයි දැන් ජිම් එහෙම යනකොට කට්ටිය බිත්තර එහෙම කන්නේ. ප්‍රෝටීන තියෙනවනේ. මස් මාළු කෑම ප්‍රෝටීන හම්බ වෙන්නේ. නම් ප්‍රෝටීන තියනවා කියන්නේ ඇඟපත හොඳට පටක වලින් නිර්මාණය වෙලා පටක නිර්මාණය වෙනවා. ඒකින්ද ප්‍රෝටීන ඉතාමත් වැදගත් වෙනවා. දැන් සත්තුන්ගේ බැලුවා. කිරි ටික ගත්තාම, ලෝම ටික ගත්තාම, බිත්තර ගත්තාම මේ හැම සත්ව නිෂ්පාදනයක් හැදෙන්නම ප්‍රෝටීන ඕනේ. එහෙනම් සතාගේ කෑමයකට හොඳට ප්‍රෝටීන දාන්න ඕනේ. ඉතාමත් වැදගත් ඒක. තව මේ ප්‍රෝටීන වල වැදගත්කමක් තමයි මේ සතෙකුගේ සාමාන්‍ය රුධිරය තුල ඔක්සිජන් වාහකයා විදියට රුධිරයේ ඔක්සිජන් තැනින් තැනට වාහකයා ලෙස ක්‍රියා කරන්නේ ගෙනියන්නේ ප්‍රෝටීන මගින්. ඔක්සිජන් ගෙනියන්නේ ප්‍රෝටීන මගින්. ඒ විතරක් නෙවෙයි එන්සයිමයක් ගත්තත් හෝමෝනයක් ගත්තත් ඕන එකක් ප්‍රෝටීන. මේ ප්‍රෝටීන කියන එක පොඩ්ඩක් විශේෂයි ළමයි. ප්‍රෝටීන වල පොඩි දෙයක් තියෙනවා මේ අස්වාභාවීකරණය කියලා. දැන් උදාහරණයක් හැටියට අපිට බිත්තරයක තියෙන බිත්තර ප්‍රෝටීන දන්නවනේ සුදු මදේ කහ මදේ තියෙන. මේක රත් කළොත් මොකද වෙන්නේ? බිත්තරයක් තැඹුවොත් මේක අප්‍රතිවර්තී විදිහට නැවත හදන්න බැරි විදිහට වෙනස් වෙනව නේද? ඔකට කියනවා අස්වාභාවීකරණය වෙනවා කියලා. නැවත හදන්න බෑ. දැන් ඒක කූල් වෙන්න ෆ්‍රිජ් එකට ආයෙ දාලා ගන්න බෑ ප්‍රකෘති තත්ත්වෙට. එහෙනම් ප්‍රෝටීන කියන එක උෂ්ණත්වයත් එක්ක සංවේදී දෙයක්. ප්‍රෝටීන කියන එක උෂ්ණත්වයත් එක්ක සංවේදී දෙයක්. විශේෂයෙන්ම සතකුගේ දේහය ඇතුලේ ලෙඩක් රෝගයක් පරපෝෂිතය මොකක් ආවත් මේකෙන් ආරක්ෂා වෙන්න ව්‍යාධි ජනකයන්ගෙන් ආරක්ෂා වීමේ ප්‍රතිදේහ පවා නිර්මාණය වෙන්නේ ප්‍රෝටීන මගින්. එහෙනම් ප්‍රෝටීන කියන එක ඉතාමත් අවශ්‍යයි සතෙකුගේ සාමාන්‍ය පැවැත්මට කියන එක මතක තියාගන්න. රයිට්? අපි අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ල ගැන කතා කළා. දැන් මේ වෙනු පස්සේ අපි සාමාන්‍ය ඊළඟ එක හැටියට අපි කතා වෙනවා මේ ලිපිඩ කියන එක. ඉස්සර අපි කතා කළානේ මේ ළඟදී ලිපිඩ කියන එක. අපිට තෙල් කියලා කියන්නත් පුළුවන්. මේද කියන්නත් පුළුවන්. අපිට ඉටි කියලා කියන්නත් පුළුවන්.
එහෙනම් තෙල් මේද හෝ ඉටි මොනවද සම්භවය? එක්ක සත්ත්ව සම්භවයක් එක්ක ශාක සම්භවය. මේ ප්‍රෝටීන් වලටත් තියෙනවා පුතේ. සම්භවය සත්ත්ව වෙන්න පුළුවන්. සම්භවය ශාක වෙන්න පුළුවන්. හැබැයි කාබෝහයිඩ්‍රේට් වලට සත්ත්ව සම්භවයක් තිබෙම නැහැනේ. තිබ්බේ සම්පූර්ණ ශාකමය සම්භවයක්. ඒක මතක තියාගන්න. එතකොට ලිපිඩ තෙල් සහ මේද හෝ ඉටි කියලා අපි හඳුනා ගන්නවා ලිපිඩ කියන්නේ. ඉතින් මෙව්ව වතුරේදී වෙන්නේ නැහැ විශේෂත්වය. ඒක සතෙකුකට ලිපිඩ දෙනවා නම් මේක වතුරේදී වෙන්නේ සාමාන්‍ය කාබනික ද්‍රාවකවල තමයි දිය වෙන්නේ. තේරුණාද? සාමාන්‍යයෙන් මේද අම්ල සහ ග්ලිසරෝල් වලින් ලිපිඩ එකතු වෙලා හැදිලා තියෙනවා. ග්ලිසරෝල් සහ මේද අම්ල. මේද අම්ල වල එකතුවක් හැටියට තියෙනවා. රයිට් ලිපිඩ ගැන විස්තරය ලියා ගන්න පුතේ මේක බලාගන්න. මේකත් ස්ටොප් කරගන්න පුළුවන් නම් හොඳයි ස්ටොප් කරගන්න. ඕවා අපි කතා කරලා තියෙන දේවල්. ඒකෙන් දා වැඩි මොනක් ගොඩ දගලන් දෙයක් නැහැ. ඔයගොල්ලන් හොඳට පැහැදිලි ඔය දේවල්. ඔය එක්කම අපි මානව පෝෂණයේදී පවා කතා කරපු මේ ඛනිජ කියන එක ඔක ස්ටොප් කරගන්න. ඛනිජ කියන එකත් ලියා ගන්න. ස්ටොප් කරලා ලියා ගන්න. ඛනිජ කියන එක. විටමින් කියන එකත් ස්ටොප් කරලා ලියා ගන්න. විටමින් කියන එක. right මේධාව්‍ය විටමින ජලද්‍රව්‍ය විටමින කියලා වර්ග කිහිපයක් තියෙනවා. right එතකොට විටමින් සියල්ලක්ම කාබනිකයි. සෑම විටමිනයක්ම සාමාන්‍යයෙන් ශාක තුල නිපදවන හැම ඒක විටමින් ඔක්කොම ශාක විදියට අපි ආහාරයට ගත්ත සත්තුන්ට දුන්නොත් ගන්න පුළුවන්. සමහර විටමින පිරිසක් විතර මේ අන්ත්‍රයේ ශුද්ධ ජීවීන්ගෙන් හදනවා. තේරුණාද? ඒතකොට විටමින් වල ප්‍රයෝජන මොනවද? ආහාර රුචිය වැඩි කරනවා. රෝග ප්‍රතිරෝධී වෙනවා. වර්ධනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. එන්සයිම ක්‍රියාකාරීත්වය නංවනවා. එහෙනම් විටමින කියන එක සතෙකුට දෙන්නම ඕනේ. සතාට විටමින් ලබා දෙන්න ඕනේ. සතාගේ දේහේ ඔන්න ඔය ක්‍රියාවලි සිද්ධ වෙන්න. තේරුණාද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මේ ආකලන ද්‍රව්‍ය. දැන් මේ විටමින් ಜಾති දෙකක් ඔයගොල්ලෝ දන්නා නේද? මේ මේද ද්‍රව්‍ය විටමින් සහ ජල ද්‍රව්‍ය. A D E K කියන්නේ මේදවල දිය වෙන විටමින්. විටමින් B සහ C කියන්නේ ජලයේ දිය වෙන විටමින්. ඒකද විටමින් B විටමින් සහ C විටමින් වැඩි ආහාර ද්‍රව්‍ය හොදනකොට වැඩි ජලයක ගැටෙනකොට මේ ආහාරයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒකින්ද තමයි දොඩම් යුෂ පානයක් හදනකොට උනත් දොඩම් යුෂ ටික මිරිකලා ඊට පස්සේ වතුර දාලා වතුර කලවම් කරන්න එපා. සීනි සහ වතුර මිශ්‍ර කරලා ඒකට දොඩම් යුෂ ටික දාලා බොන්න කියලා කියන්නේ ඉතාම ඉක්මනින්. ඒකට අවශෝෂණය වෙනවා. නැත්තම් මේක ජලයයි වාෂ්පත් එක්ක පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සතුන්ගේ ආහාර සලාක හදනකොට මේ දේවල් වලට අමතරව සත්ත්ව පෝෂණයේදී
අපි ආකලන කියලා එකතු කරනවා දේවල්. දැන් පෝෂක නෙවෙයි ආකලන කියන්නේ. පෝෂක නොවන වෙනත් දේවල්. දැන් උදාහරණයට ආකලනයක් විදිහට අපිට වර්ධක උත්තේජක දාන්න පුළුවන්. ආකලනයක් විදිහට ප්‍රතිජීවක දාන්න පුළුවන්. ආකලනයක් විදිහට ඒ කෑමට පාටක් දාන්න පුළුවන්. පෝෂක නෙවෙයි ආකලන කියන්නේ විවිධ දේවල් වෙන එකතු කරන්නේ. කෑම රුචිය වැඩි කරන දෙයක් වෙන්න පුළුවන්. ආකලන කියලා කියන්නේ දැන් ඔන්න කෑම හදද්දී ඔන්න ඔය වගේ දේවල් ඒ ඔක්කොම අපි එකතු කරගන්න ඕනේ. ආකලන ගැන ලියන්න. ආහාර සලාක සැකසීමේදී මෙතන දී කියලා තියෙන්නේ. දී කියලා තියෙන්නේ මේ අවධානය යොමු කළ යුතු තවත් එක් සංඝටකයක් ආකලන කියලා කියන්නේ. right ඊළඟට ඔයගොල්ලන්ට පෝෂකවල අවශ්‍යතාවය දැන් සාමාන්‍ය පුතේ සතෙකුගේ නිෂ්පාදන වියදමින් 70%ක් 80ක් විතර මේ පෝෂක විදියට නෑ සත්ත්ව පෝෂක විදියට තමයි දෙන්න ඕනේ. කියන්නේ සතාට කෑම විදියට. ඒකින්ද අපි අපේ නිෂ්පාදනය ලබා ගන්නත් සතාගේ ජීවය පවත්වා ගැනීමත් අවශ්‍ය විදියට නිවැරදිව පෝෂක දෙන්න ඕනේ. අපිට යන වියදමින් සත්ත්ව පාලනයට ලක්ෂ 80ක් යනවා නම් ලක්ෂ 80ක්ම යන්නේ මේ කෑම ටික දෙන්න. මේ කෑම ටික දෙන හින්දා තමයි එකක් සතා ජීවත් වෙන්නේ. අනිත් එක අපිට නිෂ්පාදනය ලැබෙන්නේ. මේක හොඳට දැනගන්න ඕනේ. අපිට නිෂ්පාදනය ලැබෙන්නේත් ඒකින්ද සතාගේ ජීවය පවත්වා ගන්නෙත් ඒක නිසා හින්දා. ඒකින්ද සත්ව ආහාර වර්ගීකරණය කරනවා මෙන්න මේ විදිහට මේ පැත්ත බලන්න. සත්ව පෝෂණය නෙවෙයි අපි සත්තුන්ට දෙනු ලබන ආහාර. සත්ව ආහාර වර්ගීකරණය කරන්න පුළුවන් මේ වගේ. මුලින්ම වර්ග කරන්න පුළුවන් සත්ව ආහාර ආකාර දෙකකට. එකක් දල ආහාර අනිත් එක සාන්ද්‍ර ආහාර. සාන්ද්‍ර ආහාරයි දල ආහාරයි කියලා වර්ග කරන්න පුළුවන්. එහෙනම් මුලින්ම හිස්තැනේ ලියා ගන්න සත්ව ආහාර ඒවායේ අඩංගු එක් එක් පෝෂක ද්‍රව්‍ය සහ දල තන්තු ප්‍රමාණය මත පහත අයුරින් වර්ගීකරණය කළ හැක. අත් දල ආහාර අනිත් එක සාන්ද්‍ර ආහාර. දැන් මේ පැත්ත බලාගන්න. මොකද්ද මේ දල ආහාර කියන්නේ කියලා බලමු. සාමාන්‍යයෙන් සතුන්ට දෙන ආහාරයේ සෙලියුලෝස් තන්තු 118ට වඩා වැඩි නම් තන්තු ප්‍රමාණය 118ට වඩා වැඩි නම් අපි දල ආහාරයක් කියනවා. මේවා සාමාන්‍ය මේද ප්‍රතිශතය අඩුයි. ප්‍රෝටීන ප්‍රතිශතය අඩුයි. තේරුණාද? මෙන්න මේවා තමයි දල ආහාර කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ දල ආහාරත් නැවතත් වර්ග වෙනවා තෙත් දල ආහාර විදියටත් එහෙම නැත්නම් වියලි දල ආහාර විදියටත්. දැන් තේරෙනනේ දල ආහාර කියන්නේ ගොඩාක් තන්තු වැඩි එව්වා.
මෙව්වා ලේසියෙන් ජීර්ණය වෙන්නේ නැහැ. තන්තු ප්‍රතිශතය ගොඩාක් වැඩි, ජීර්ණය වෙන්නේ නැහැ ලේසියෙන්. ඒවත් තියනවා තෙතයි වේලිලා එක. මේ සත්තුන්ට දෙන්න කෑම ගැන කතා කරන්නේ. එතකොට 118ට වඩා තන්තු ප්‍රතිශතය වැඩි සතුන්ට දෙන කෑමක් තමයි දල ආහාර. මේවා කන්න හැමෝටම බෑ. ටිකක් සංකීර්ණ ආමාශයක් තියනවා නම් තමයි මේවා සුදුසු වෙන්නේ. එතකොට මේ තෙත් දල ආහාර පිළිබඳව නැවතත් බෙදා ගන්න ගියාම අපිට තෙත් දල ආහාර බෙදන්න පුළුවන් රනිල සහ තෘණ විදියට. රනිල සහ තෘණ විදියට. තව තියනවා බෙදන්න. අපි බෙදමුකෝ. තෙත් දල ආහාර බෙදනවා. එකක් තමයි තෘණ. තව එකක් බෙදනවා රනිල. තව මේ තෙත් ආහාර අපිට බෙදන්න පුළුවන් ළමයි මේ සෛලේට කියලා. තව වෙනත් ආකාරයේ විදිහට වෙනත් දේවලුත් තියෙනවානේ. වෙනත් දේවල්. ඒ කියන්නේ දැන් ගස් වල අත්තක් ගත්තොත් එහෙම ඒකත් බෙදන්න පුළුවන් නේ. පැහැදිලිද? දැන් මේ තෘණ සහ රනිල කියන එකත් නැවත ආකාර වලට බෙදෙනවා. ඊට කලින් දල ආහාර කියන්නේ මොකද්ද කියන එක ලියාගෙන ඉමු. ලියන්න මේක. මේක ලියන්න. ස්ටොප් කරලා ලියා ගන්න පුතේ. දල ආහාර කියන එක ස්ටොප් කරලා ලියා ගන්න. right. දැන් මේ පැත්ත බලා ගන්න. දැන් මේ පැත්ත බලා ගන්න. දැන් මම මේ කියන්නේ දල ආහාර වෙන එකේ පෙත්ත යටතේ තියෙන තනකොළ නැත්තම් තුන කියන එක වෙන් කරලා ගන්නවා මම. පෙත්වල යටතේ තියෙන මේ තුන කියන එක මම වෙන් කරලා මෙතන ලියන්නම්කෝ. තුන. මෙන්න මේ තුන ආකාර දෙකකට බෙදෙනවා ළමයි. එකක් තමයි ගෝචර තුන. අලුත් වචන ගෝචර තුන. අනිත් එක තමයි පෝෂ තුන. පෝෂ තුන. ඔගොල්ලෝ දන්නවනේ සමහර අය මේ සත්තු ගවයෝ එළුව ආදී සත්තු තනකොළ උලා කනවා. උලා කන්නේ බිම දිගේ වැතිරී වැඩෙන කඳක් තියෙන තනකොළනේ ළමයි. මේ උලාගෙන කන කෑම මගින් ඇඟට අවශෝෂණය කර ගන්නවා නම් ශක්තිය ලබා ගන්නවා තනකොළ. මෙන්න මේවා ගෝචර තුන කියලා කියනවා. එහෙනම් මේවා කඳන් හැදෙන්නේ මේ පොළොව මට්ටමට සාපේක්ෂව ඔන්නෝම තමයි වැතිරී වැඩෙන කඳන් තියෙන්න ඕනේ ගෝචර තුනවල. වැතිරී වැඩෙන ඒවා. පෝෂ තුන කියන්නේ සතුන්ට උලාගෙන කන්න බෑ. මේ තනකොළ ගස් හැදෙන්නේ කෙලින් අතට. බිම දිගේ නෙවෙයි. අපි ඒව කපලා වෙනම ගෙනිල්ලා මඩුවට දෙන්න ඕනේ. අන්න ඒව තමයි පෝෂ තුන කියලා හඳුන්වන්නේ. එහෙනම් පෝෂ තුන වැඩෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පොළොව මට්ටම තියනවා නම් මෙන්න මේ වගේ තමයි පෝෂ තුන වර්ධනය වෙන්නේ. අපි කපලා ගෙනත් දෙන්න ඕනේ. මේවා ගෝචර තුන නම් සතාට උලාගෙන කන්න පුළුවන්. ඒ රයිට් මේක ලියා ගන්න. තුන වර්ග කියන එක. ස්ටොප් කරලා ලියා ගන්න පුතේ. වෙලා විතර වෙනවා ස්ටොප් කරලා ලියා ගත්තාම. right. ඊට පස්සේ පෝෂ තුන මොනවාද කියලා බලන්න මේ කපලා ගෙනහිල්ලා කන්න දෙන්නේ. ඔන්න ගිනි තුන,
නේපියර්, පූසා ජයන්ට් නේපියර්, සෙටේරියා කියන්නේ මේවා. hina යන නම් ටිකක් නේද? නේපියර්, පූසා ජයන්ට් නේපියර්. ගිනි තුන වගේ ඒවා තමයි මේ පෝෂ තුන හැටියට දෙන්නේ. ඒ කියන්නේ මේවා කපලා ගෙනහිල්ලා දෙනවා. මේවට උදාහරණ කටපාඩම් තියාගත යුතුය. විද්‍යාත්මක නාම පවා විභාගෙට අහනවා. ගෝචර තුන වලට උදාහරණ බිම දිගේ වැතිරී වැඩෙන ඒවා. මේ තියෙන බ්‍රැකේරියා බිසෙන්තා, බ්‍රැකේරියා රුසියෙන්සිස්, බ්‍රැකේරියා මියුටිකා, බ්‍රැකේරියා මිලිපෝමිස්, පැංගෝලා ආදී ශාක. එනම් බ්‍රැකේරියා කියන නම තිබ්බොත් බ්‍රැකේරියා කියන්නේ ගෝචර තුන. බිම දිගේ වැඩෙන ඒවා බ්‍රැකේරියා. කටපාඩම් කරගන්න. විද්‍යාත්මක නාම සමහර වෙලාවට විභාගයේදී අහනවා. ගෝචර තුන. ඒ කියන්නේ සතා උලාගෙන කන බිම දිගේ වැතිරී වැඩෙන කඳන් තියෙන ඒවා. රයිට් ඔය උදාහරණ ඔයගලන්ට දාලා තියෙනවා. දැන් ඉතින් රනිල ශාකත් ඔය වගේමයි මේ බලන්නකෝ. ඒවත් ಜಾති දෙක. එකක් තමයි පෝෂ රනිල, අනිත් එක ගෝචර රනිල. දැන් පෝෂ කියන්නේ පුතේ කපලාගෙන ඉල්ල දෙන්න ඕනේ. ලියුසීනියා ඒ කියන්නේ ඉපිල්, ගිලිසීරියා, ඇකේසියා ඔයාලා අහලා තියෙන නම් තුනක්. එළුවන්ට, හරකුන්ට ආදී සත්තුන්ට මේ ගිලිසීරියාතු, ඉපිල් ආදිය කපලා ගෙනහිල්ලා කන්න දෙනවා. කපලා ගෙනහිල්ලා දෙනවා. මොකද මේක පෝෂ තුන කියන්නේ මේ පෝෂක අනිලයක් කියන්නේ උඩට කඳන් වැඩෙනවා. ගහක හැදෙන්නේ. උලා කන්න බෑ. හැබැයි සතාට උලා කන්න පුළුවන් පෝෂක අනිලක් තියෙනවා. සතාට උලා කන්න පුළුවන් පෝෂක අනිලක් තියෙනවා. මොන වගේ ඒවාද? මෙන්න මේ වගේ ඒවා බලන්න. දැන් මේ ආයතන තුන ටික බලුවොත් දැන් තුන જાති තිබ්බා. මේ ගිනි ග්‍රාස් කියන එක මේ තියෙන්නේ. ඊට පස්සේ ගෝචර තුන මේ තියෙන්නේ. ඊට පස්සේ රනිල වල ඔයගොල්ලන්ට තිබ්බේ මේ තියෙන්නේ මේ ඉපිල් කියන එක. ඉපිල් ඕන තරම් තියෙනවා. හොයා ගන්න පුළුවන්. මේ තියෙන ගෝචර රනිල මොනවාද? ඉතාම හොඳ ගෝචර රනිලයක් තමයි පියුරේරියා පැසියලොයිඩ්, සෙන්ට්‍රොසීමා පියුබෙසෙන්ස්, ඇල්සිකාපස් වැජිනාලිස්. මේ ආදී දේවල් වලින් ඔයගොල්ලන්ට හොඳයි මතක තියාගන්න පියුරේරියා පැසියලොයිඩ්. රබර් වතු වල, පොල් වතු වල දම්පාට මලක් හැදෙන මේ පොළවේ දුවන වැල් జాතිය තමයි පියුරේරියා පැසියලොයිඩ්. මේවා සතෙකුට උලාගෙන කන්න පුළුවන් බිම දිගේ වැඩෙන්නේ. තේරුණාද? මෙන්න මේවා තමයි ගෝචර රනිල කියලා අපි හඳුන්වන්නේ. පැහැදිලිද? මෙන්න මේවා තමයි ගෝචර රනිල කියලා හඳුන්වන්නේ. රයිට්. එතකොට අපි ಜಾති දෙකක් තෙත් දල ආහාරයට තේ ಜಾති දෙකක් කතා වුණා. එකක් තමයි තුන, අනිත් එක තමයි රනිල. දැන් මේ පැත්ත බලා ගන්න. එතකොට අපි මේකත් කතා වුණා, මේකත් කතා වුණා. දැන් තියෙනවා තව එකක් මේ සයිලේජ් කියලා. මේ සයිලේජ් කියන්නේ මොනවාද? සයිලේජ් කියන්නේ ළමයි තනකොළ වෙන්න පුළුවන්. නැත්තම් සතාගේ වෙන දෙයක් වෙන්න පුළුවන්. පාලිත තත්ත්වයටදී පාලනය කරපු තත්ත්වයටදී පැසීමකට ලක් කරලා පැස්සවල හදන කෑමක්. මාර වැඩේ. සතෙක්ට පැසීමකට ලක් කරලා හදලා දෙන කෑමක්. මොකද්ද මේ? තනකොළ විතරක් නෙවෙයි. යා කන කෑම බීම ඔක්කොම එකතු කරලා හදන්න පුළුවන් මේ සයිලේජ්. සයිලේජ්. එතකොට කොහොමද මේ සයිලේජ් හදන්නේ කියලා අපිට ඉගෙන ගන්න වෙනවා. මේක ලංකාවේ ප්‍රචලිත නෑ. පිට රටවල ප්‍රචලිත. ඇයි ළමයි පිට රට ප්‍රචලිත? දැන් පිට රටවල ඕගොල්ලෝ දන්නා සීත කාලයක් තියෙනවා.
ළමයි මේ සීත කාලේ සත්තුන්ව රැක ගන්න බෑ. දැන් ලංකාවේ තියෙනවා කුඹුරු වගා කරන යලමහ කන්න දෙකේ. සත්ත්ව පාලනේ දැන් කිරියල දෙන්නු හරිකු හරක් හෝ ගවයින් වගා කරන එහෙම නැත්නම් ඇති දෙඩි කරන මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් මේක. එයි කුඹුරු ඉඩම් ටික සම්පූර්ණ ගොයමින් වැහිලා ගියාම සත්තුන්ව නිදාසේ ඇරලා දාන්න බෑ. තනකොළ හිඟ වෙනවා. පිට රටවල වල ඊට වඩා දෙගුණයක් වැඩි මෙන්න මේක. හිම වැටෙනවා. ඒකට හිම වැටෙන කාලෙක සත්තුන්ට කන්න මුකුත්ම නැහැ. එහෙනම් අපි තියෙන කාලේදී මේවා කල් තියාගන්න ඕනේ. මේකට තමයි මේ සෛලේජ් කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේක තෙත් රළු ආහාරය තන්තු 118ට වඩා වැඩි. සෙලියුලෝස්, සෙමිසෙලියුලෝස්, ලිග්නින්, පෙක්ටින් ආදී තන්තු වැඩි මේක. එතකොට මධ්‍යස්ථ ජල ප්‍රතිශතයක් තියෙන දෙයක් තමයි සෛලේජ් කියලා කියන්නේ. පැහැදිලිද? සෛලේජ් හදන හැටි උගන්වන්න තියෙන අපිට අපි විස්තර කරමු මේ පැසීම කොහොමද ලක් කරන්නේ කොහොමද සෛලේජ් හදන්නේ කියලා බල වශයෙන්. ඊට පස්සේ මේ වෙනත් යටතේ පුතේ තියෙන සාමාන්‍ය අතුරුකිලි ආදී දේවල්. එහෙනම් ඔයගලන්ට පැහැදිලි. සත්ව ආහාරවල දල ආහාර යටතේ කතා කළා තෙත් දල ආහාර යටතේ තනකොළ රනිල තුන රනිල සෛලේජ සහ වෙනත් විදියට. දැන් ඊට අමතරව මේ වියලි ආහාර ගණයට තියෙනවා. වියලි ආහාර මොනවාද වියලි ගණයට යන්නේ? ඕගොල්ලෝ ගොඩාක් දන්න දේවල්. පිදුරු, පිදුරු. එතනින් ගියාම තනකොළ වේලිච්ච තුන. විශේෂයෙන්ම ගොයන් කැපුවාම ඉතුරු වෙන ඉපනැලි. මේවා වියලි රළු ආහාර. රළුයි තමයි වියලි. ලංකාවේ ඉතින් සත්තු පිදුරු කනවා අඩුයි. නමුත් පිට රටවල බොහෝ රටවල මේ පිදුරු කියන එක ප්‍රධාන ආහාරයක් හැටියට සත්තුන්ට දෙනවා. අපේ හොඳ තනකොළ තියෙනනේ ෆ්‍රෙෂ්. නැවුම් තනකොළ තියෙනකොට මේ පිදුරු කනවා අඩුයි සත්තු. හැබැයි කන්නම දෙයක් නැත්නම් ඒත් කනවා. ඒතකොට මේවා තමයි වියලි ගන්න. එහෙනම් දල තන්තු තියෙන තෙත ඒවයි වියලි ඒවයි කියලා දෙකයි. තෙත ඒවා මේ ටික වියලි ඒවා පිදුරු තනකොළ සහ ඉපනැල්ල වියලි ඒවා වියලි ඉපනැල්ල ආදී දේවල්. දැන් පැහැදිලිද සත්ව ආහාර වර්ගීකරණයේ රළු එහෙම නැත්නම් දල කියන ආහාර යටතේ ඔන්න ඔය කොටස් ටික එනවා. අපි ඊළඟට සාන්ද්‍ර ආහාර ගැන කතා කළොත් දැන් මේකේ සෙලියුලෝස් 118ට වඩා වැඩි නම් මේකේ සෙලියුලෝස් තන්තු 118ට වඩා අඩුයි. ඒ වෙනුවට සාමාන්‍යයෙන් ප්‍රෝටීන අරමේවා වැඩි. ජීර්ණයට පහසු ඒවා වැඩි. ඔන්න දැන් දල ආහාර නම් දෙකට නෙබෙදුනේ. සාන්ද්‍ර ආහාර බෙදෙනවා ගොඩකට. සාන්ද්‍ර ආහාර ගොඩකට බෙදෙනවා. එකක් තමයි මේක බෙදෙනවා ප්‍රෝටීන සාන්ද්‍ර ආහාර. ප්‍රෝටීන සාන්ද්‍ර ආහාර. එතකොට මේ ප්‍රෝටීන සාන්ද්‍ර ආහාරත් අපිට පහසුවෙන් සත්ත්ව ප්‍රෝටීන විදිහටත් ශාක සම්භවයෙන් තියෙන ප්‍රෝටීන විදිහටත් බෙදා ගන්න පුළුවන් තවදුරටත්. එහෙනම් සාන්ද්‍ර ආහාර කියන්නේ සෙලියුලෝස් අඩුයි. දැන් ප්‍රෝටීන වල සෙලියුලෝස් නැහැනේ. ඒකේ සත්ත්ව සම්භවයක් තියෙන ප්‍රෝටීනක් තියෙනවා ශාක සම්භවයක් තියෙනවා. දැන් සාන්ද්‍ර ආහාර කියන එක ලියාගෙන ඉන්නකෝ ඉස්සෙල්ලා. දල තන්තු ප්‍රමාණය 118ට අඩුයි කියන කතාව. රයිට් මේ පැත්ත බලා ගන්න. අපි බලමු
ශාක සම්භවයක් තියෙන ප්‍රෝටීන මොනවාද කියලා. එකක් තමයි පුතේ මේ සත්ව ශාක ප්‍රෝටීන හම්බ වෙනවා අපිට. එකක් තමයි පුන්නක්කු වලින් ශාකමය ප්‍රෝටීන හම්බ වෙනවා පොල් පුන්නක්කු වලින්. පොල් පුන්නක්කු. දැන් සමහර ළමයි දන්නේ නැහැ පොල් පුන්නක්කු කොහොමද හැදෙන්නේ කියලා. සාමාන්‍යයෙන් පොල් තෙල් හදන්න වේලලා පොල් ගෙඩි ටික මේ වියලි පොල් ගෙඩි ටික වේලුවාට පස්සේ හම්බෙන පොල් මදය මේක ඇඹරීමකට ලක් කරනවා. මේ ඇඹරීමකට ලක් කළාට පස්සේ පොල් තෙල් එනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් එනවා පුන්නක්කු. මේ පොල් වල තියෙන රොඩ් ඩස්ට් එක තමයි පුන්නක්කු කියන්නේ. පැහැදිලිද? එතකොට මේවා සත්තුන්ට සම්පූර්ණයෙන්ම ප්‍රෝටීන ලබා දෙන්න පුළුවන්. ප්‍රෝටීන ලබා දෙන්න පුළුවන් ශාකමය සම්භවයක් තියෙන එක තමයි පොල් පුන්නක්කු. හැබැයි මේකේ අවාසියක් තියෙනවා. මේක ටික කාලයක් තියෙනකොට මුඩු වෙනවා. තෙල් තියෙනවනේ. මුඩු වීමේ ගතියක් තියෙන. ඒකින්ද පොඩි අවාසියක් තියෙන. මේ ලංකාවේ තමයි ලංකාවෙත් කියනනේ පුන්නක්කු කන්න සුදුසුයි කියලා. දැන් ඉන්දියාවේ වුණා පුන්නක්කු කනවා. පුන්නක්කු කනවා. ආහාරයක් හැටියට භාවිතා කරනවා. සමහර ආහාරවලට පුන්නක්කු දානවා. අපි සත්ව ආහාරයක් විදිහට තමයි ලංකාවේ ඒක භාවිතා වෙන්නේ. මිනිස් පරිභෝජනයට ගන්නෙ නැහැ. ඊට පස්සේ තව ප්‍රෝටීන එන එකක් තමයි මේ පොල් පුන්නක්කු වලට අමතරව සෝයා බෝංචි. මේවට කියනවා සෝයා බෝංචි අන්නය කියලා. අන්නය කියන්නේ පුතේ කොටස කියන එක. අන්නය සෝයා බෝංචි. එතකොට මේ සෝයා බෝංචි ගොඩාක් දෙනවා කුකුල් පැටවුන්ට කයමට. කුකුළු පෝෂණයේදී ප්‍රධාන සංඝටකය. සෝයා බෝංචි ප්‍රෝටීන සංඝටකය. ප්‍රෝටීන දෙන එක. මොන ප්‍රෝටීනද? ශාකමය ප්‍රෝටීන දෙන එක. සෝයා බෝංචි. ඊට අමතරව තව දේවල් තියෙන අපේ රටකජු තල පුන්නක්කු, තල කියන ඒවා. එතනින් ගියාම කපු, මේ දෙකෙන් පුන්නක්කු. මේවා අපි ශාකමය සම්භවයකින් යුතු පෝෂක ලබා දීමට ලබා දෙනවා. බලා ගන්න පුන්නක්කු එහෙම දැකලා නැත්තම් මේ රූපසරණේ තියෙන්නේ ඒක තමයි. ඕක ස්ටොප් කරගන්න පුතේ ලියා ගන්න. ස්ටොප් කරලා ලියා ගන්න. ඊළඟට යවනවා ඊළඟට මේකත් ස්ටොප් කරලා ඕන්න තැනක් තියෙන ස්ටෑන් ලියා ගන්න. ඊළඟට සත්ත්ව සම්භවයකින් යුතු ප්‍රෝටීන මේ තියෙන්නේ. සත්ත්ව සම්භවයකින් යුතු ප්‍රෝටීන. ශාකමය සම්භවයක් නෙවෙයි සත්තුන්ගෙන් හදන ප්‍රෝටීන. බ්ලඩ් මීල් ලේ අරගෙන සත්තුන්ගේ ලේ කුඩු කරලා කෑමට දානවා සත්තුන්ටම. සතුන්ගේ මස් සහ ඇටකටු ටික කුඩු කරලා පවුඩර් හදලා තියෙනවා. මාළුවන්ගේ ඉතුරු වෙන අතුණු බහන් කොටස් ටික හදලා පවුඩර් හදලා තියෙනවා. මේවා සත්තුන්ට කෑමටම දෙන දේවල්. සතුන්ගේ කෑමට දෙන ප්‍රෝටීන ප්‍රබව. රයිට් බලා ගන්නකො මේ පැත්ත. මේ පැත්ත බලා ගන්න. එතකොට මේ සත්ත්ව ප්‍රෝටීන නම් සාමාන්‍ය මිල අදුකයි. මිලෙන් වැඩි හින්දා පොඩ දාන්න. එකක් තමයි මාළු අන්නය. මාළු අන්නය. සගල ආමාශයික සත්තු ඉන්නේ කුකුල්ලූරෝ වගේ සත්තුන්ට ගොඩ කෑමකට මේවා දානවා. උත ප්‍රෝටීන ප්‍රභවයක් මේක. කොහොමද හැදෙන්නේ? මාළු එහෙම විශාල වශයෙන් අල්ලනකොට මේ තොග ව්‍යාපාරවලදී මාළු වගේ බඩ වැල්, කරමල්, වරල් ආදිය
ටොන් ගණන් එකතු වෙනවනේ. මේ ටොන් ගණන් එකතු වෙන මේවා වියලලා කුඩු බවට පත් කරනවා. ඩස්ට් එක බවට පත් කරලා කුකුල් කෑම වලට දානවා. ඌරු කෑම වලට දානවා. ඒ සත්තු කුඩ වර්ධනය වෙනවා, මහත් වෙනවා. හොඳට වැඩෙනවා. ඒ මාළුන්ගේ තියෙන ප්‍රෝටීන හම්බ වෙනවා. හැබැයි හොඳ මාළු නෙවෙයි, මේ මාළුන්ගේ බඩවැල්, කරමල්, වරල් ආදී තමයි දෙන්නේ. පැහැදිලිද? ඔය වගේම තව තියෙනවා මේකට ෆිෂ් මීල් කියලා කියනවා. ඒතකොට මස් අන්නේ කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා මොකද්ද? තව එකක් මස් අන්නේ කියලා කියනවා. මස් අන්නය. අර වගේම තමයි ලංකාවේ නෙවෙයි පිටරටවල බහුලව භාවිත වෙන මේ මස් මාංශ ආදිය වේලලා ප්‍රොසෙස් කරලා හදන එක. ටිකක් ඔන්න ඕගොල්ලෝ අහලා නැති එකක් වියලිලේ කියන එක. කොහොමද ගන්නෙ? ඔය ගව ඝාතකාගාරවල ඔය හලාල් ක්‍රමයට එහෙම සත්තු මරනකොට බෙල්ලේ මේ නහරේ බලනහරේ කපලා ලේ සම්පූර්ණයෙන්ම යන්න දෙනවා. සම්පූර්ණයෙන්ම ඇඟේ තියෙන ලේ ගිහිල්ලා ඉවරුනහම තමයි සතා මරණයටපත් වෙන්නේ. සතා මරණයටපත් වෙන්නේ. ඒතකොට මේ යන ලේ ටික එකතු කරගන්නවා. ලේ ටික එකතු කරලා වේලලා කුඩු කරලා ගත්තාම ඒකට කියනවා වියලි ලේ යන්නේ. මේක සමහරලාට මේ මව්සතුන් මරලා එන ලේ ටික සමහර පැටවුන්ගේම කෑම වලට මිශ්‍ර කරලා දෙනවා. ඔච්චර ඉතින් දෙයක්ද නේද මේ සත්ත්ව පාලනේ තියෙන එක නරක පැතිකඩක් තමයි මේක. බ්ලඩ් මේල් වියලි ලේ. තව තියෙනවා යොදේ ඉවත් කරපු කිරි. යොදය ඉවත් කළ කිරි. දැන් පැහැදිලිද ඕගොල්ලන්ට? දල තන්තු තියෙන එක මේ පැත්තේ මෙහෙම බෙදනකොට සාන්ද්‍රාහාරවල ප්‍රෝටීන විතර මෙච්චර බෙදනවා. ප්‍රෝටීන විතර බෙදනවා. හරි මේක බලා ගන්න. මේ ඔක්කොම ලියන්න එපා. ස්ටොප් කරලා තියාගෙන ලියන්න. ස්ටොප් කරන්න. රයිට් දැන් ලියන්න. ඊළඟට ශක්තිජනක ආහාරත් ඔය එක්කම ලියා ගන්නකො. මේ තියෙන ඒවා ටික ඔයගොල්ලෝ බලා ගන්න. මේ ශක්තිජනක ආහාර ඔන්න ඔකත් ස්ටොප් කරගන්න දැන්. ඊට පස්සේ මම විස්තර කරන්න. මෙතන සියලුම කියලා එන්නේ. රයිට් මේ බලා ගන්න දැන්. ශක්තිජනක ආහාර. එතකොට දැන් මේ ප්‍රෝටීන සාන්ද්‍ර ආහාර වලට අමතරව මේ ශක්තිජනක ආහාර කියලා තව කාණ්ඩයකට බෙදුණානේ. ශක්තිය ලබා දෙන ශක්තිජනක ආහාර. මේ ශක්තිජනක ආහාරත් මේද පරිපූර්ණකයි. මේදේ ලබා දෙන ඒවයි කාබෝහයිඩ්‍රේට් පරිපූර්ණකයි කියලා වර්ග දෙකයි. කාබෝහයිඩ්‍රේට් කියලා වර්ග දෙකයි. දැන් සාමාන්‍යයෙන් ධාන්‍ය ගත්තොත් ධාන්‍ය ಜಾති. ඒ කියන්නේ වී ගත්තත්, බඩ ඉරිඟු ගත්තත්, ඉදල් ඉරිඟු එහෙම නැත්නම් සෝගම් ගත්තත් මේ ඔක්කොම මේ ධාන්‍ය ගණයට යනවා. ඒවේ ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් ශක්තිය. සාමාන්‍ය සත්තුන්ට කුඩු කරලා මේ කාබෝහයිඩ්‍රේට් ලබා දෙනවා. ප්‍රධාන වශයෙන් ඔය කුකුල් කෑම එක නම් තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන්. ඔයගොල්ලෝ දන්නවනේ බඩ ඉරිඟු කුඩු කරලා එහෙමනේ හදන්නේ. ඔය සම්පෝෂ කියලා ඔයගොල්ලෝ කන්නේ. ඒවත් තියෙන්නේ ඉතින් සීරියල්ස් නේ. නැත්තම් මෙන්න මේ වගේ කාබෝහයිඩ්‍රේට් දාන්නේ මේ දෙයක්. කුඩු කරලා දෙනකොට තමයි වඩා හොඳට මේක අවශෝෂණය වෙන්නේ. ඉතින් මේ දේ ලබා දෙන ඒවත් තියෙනවා. දැන් උදාහරණයකට මේ
මේද පරිපූර්ණක හැටියට තෙල් භෝග ගත්ත හැකි. තෙල් භෝග තියනනේ. තෙල් භෝග. දැන් පුන්නක් කුසත්ත තෙල් මේවා මේද පරිපූර්ණක හැටියට යනවා. දැන් පැහැදිලිද? මේවා සම්පූර්ණයෙන්ම සත්තුන්ට දෙනවා. ඊට අමතරව දැන් ශක්තිය හම්බුණා, ප්‍රෝටීන වලින් පටක වර්ධනය වුණා, වතුර ටික හම්බුණා, කාබෝහයිඩ්‍රේට් හම්බුණා නම් සතෙකුට විටමීන ලබා දෙන්න ඕනේ. විටමීන ලබා දෙන්න ඕනේ. එතකොට මේ ඊළඟ කාණ්ඩයේ හැටියට මේ විටමීන ලබා දෙන ඒවා. නැත්නම් විටමින් පරිපූර්ණ කළ යනවා. බලන්න රූප සටහනේ බලලා ලියා ගන්න විටමින් පරිපූර්ණක. කෘත්‍රිමව සහ ඉලෙක්ට්‍රොලයිට් මිශ්‍රණ කඩේ ගන්න තියෙනවා. ග්‍රෝවිට් පවර් කියලා මේ සත්තුන්ට තියෙන විටමින්. කඩේ ගන්න තියෙනවා. ඉලෙක්ට්‍රොලයිට් මිශ්‍රණ විලඳපොලින් මිලදීගෙන සතාගේ අවශ්‍යතාවයට සපයනවා. ඔය වැඩි කතා කරන්න දෙන්නේ අපි දැන් දෙවුනි පාරට විතර කතා කරන්නේ. ඊළාට ආකලන ද්‍රව්‍ය ඊළඟට khනිජ පරිපූර්ණක සිප්පි කටු මෝර තෙල් khනිජ ලබා දීමට ලබා දෙනවා. සිප්පි කටු මෝර තෙල් ආදී ඔකත් ස්ටොක් කරගෙන ලියා ගන්න. right මේ පැත්ත බලා ගන්නකෝ. අපි කතා කරනවා ඊළඟට පුතේ මේ තුන සංරක්ෂණය කියන එක. තනකොළ එහෙම නැත්නම් මේ තුන ශාක සංරක්ෂණය කරන එක. දැන් ඔයගලන්ට පැහැදිලි සතුන්ට දෙන ආහාරවල තෙත් දල ආහාරයට තෙත් තුන කියන එක ඉතා විශේෂ කොට අපි කතා කළා. දැන් සාමාන්‍යයෙන් තනකොළ අස්වැන්නට බලපාන්නේ වැස්ස කියන එකනේ. වැස්ස හොඳට වහිනවා නම් තනකොළ අස්වැන්න වැඩි වෙනවා. දැන් ලංකාවේ වැස්ස වැඩි කාල රටාවක් අනුව බැලුවම තියෙන්නේ දෙකක්. එහෙනම් ඒ කාලෙට තනකොළ වැඩි වෙනවා. වැස්ස අඩු කාලෙට තුන ශාක අඩු වෙනවා. මෙහෙමනේ තියෙන්නේ රටාව. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම අවුරුද්දේ මාස ටික මේ පැත්තට අරන් මාස ගාන මේ පැත්තට අරන් තනකොළවල තුන නිෂ්පාදනය මේ පැත්තට ගත්තොත් නිෂ්පාදනය මේ පැත්තට ගත්තොත් අපිට කොයි වගේ එකක්ද දකින්න ලැබෙන්නේ? තුන නිෂ්පාදනය යල මහ කන්න අනුව කොහොම එකන්නේ දකින්න ලැබෙන්නේ. ඇයි ඒ? දැන් කන්න දෙකක් තියෙනවනේ අපි දෙකට ඇන්දොත් එහෙම ඔහොම. මාස 12 ඔහොම නම් ඇත්තට යල කන්නේට වඩා මහ කන්නේ වැඩි. ඒක අපි හරියට ඇන්දොත් මේ වගේ වෙනවා. තනකොළ නිෂ්පාදනය මේ වගේ. මේ යල කන්නේ මේ මහ කන්නේ. right? ඔන්න ඔය වගේ තනකොළ නිෂ්පාදනය මාස ගානට අනුව එක කාලයකදී වැඩි වෙනවා පැහැදිලිව පේනවා. වැස්සට අනුව වැස්සෙත් ඔහමනේ බයි මොඩල් එක. එතකොට හැබැයි සතුන්ගේ තනකොළ අවශ්‍යතාවය තියෙන්නේ මෙතන.
මේක තමයි සතුන්ගේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය නියතයි. එකපාරට ඉන්න සත්ත්ව ගහනේ වැඩි වෙනවා අඩු වෙනවද වැස්සත් එක්ක? ඌරු ගානේ කුකුළු ගානේ වැස්සට වැඩි වෙනවා අඩු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. අවශ්‍යතාවය නියත නම් සුළු වශයෙන් වෙනස් වෙනවා. අපිට පුළුවන් නම් මෙන්න මේ වැස්ස වැඩියෙන් තියෙනකොට තියෙන වැඩියෙන් හැදෙන තනකොළ ටික මේක අතිරික්තේනේ. මෙන්න මේ අතිරික්ත තනකොළ ටික අපිට පුළුවන් නම් මේ අතිරික්ත තනකොළ ටික අයින් කරලා අන්නේ අතිරික්ත තනකොළ ටික මෙන්න මෙහෙම ගබඩා කරගන්න මෙතන මදි පාඩුව වෙනුවට ගබඩා කරගන්න පුළුවන් වුණොත් අපේ සත්තුන්ට හැමදාටම කන්න තනකොළ තියනා නේද? මේ කඳු දෙක අයින් කරනවා. ඒ කියන්නේ වැඩියෙන් හැදෙන කාලවලට ඒ ටික ගබඩා කරගන්නවා. එතකොට සත්තුන්ට මේ ආහාර අවශ්‍යතාවය හැමදාටම තියෙනවා. එතකොට මෙන්න මේ කතන්දරය සිද්ධ කරන්න මේ තුන සංරක්ෂණය කරන්න තමා එකක් තමා හේ නිෂ්පාදනය, වියලි දල ආහාරයට යන්නේ. අනිත් එක සයිලේජ් නිපදවීම. සයිලේජ් නිෂ්පාදනය. මේක තෙත් රළු දල යටට යන්නේ. තෙත් දල යටට යන්නේ. එහෙනම් මේ තනකොළ ටික සංරක්ෂණය කරන ආකාර දෙකයි. එක්කෝ හේ හදනවා, එක්කෝ සයිලේජ් හදනවා. ඒ කියන්නේ HEY. හේ නිෂ්පාදනය එක්කෝ සයිලේජ් නිෂ්පාදනය කරනවා. මෙන්න මේක තමයි අපි අද ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ඉගෙන ගන්න කලින් තුන සංරක්ෂණය යටතේ මෙන්න මේ කතාව ලියා ගන්න. තුන සංරක්ෂණය යටතේ මෙන්න මේ කතාව ලියා ගන්න. ඔක ස්ටොප් කරන්න පුතේ. රයිට් දැන් ස්ටොප් කරගන්න ලියා ගන්න. රයිට් මේ පැත්ත බලා ගන්න දැන්. මේ පැත්ත බලා ගන්න. දැන් කතා කරන්නේ මම මුලින්ම හේ නිෂ්පාදනයේ පිළිබඳවයි. මේකටම තව නමක් කියන වියලි තුන. වියලි තුන නිෂ්පාදනය ගැන. සාමාන්‍යයෙන් හේ කියන්නේ මොකද්ද? මේ තනකොළවල කොළ පාට නැති වෙන්න. තනකොළවල කොළ පාට තියෙනකොටම තනකොළවල කොළ පාට නැති වෙන්නේ නැතිව වේලලා හැබැයි. වේලලා කොළ පාට ගිහිල්ලා නැහැ. ගබඩා කරගන්න තනකොළ වලට. තුනවල කොළ පැහැ නැති වෙන්නේ නැතිව පිට වේල ගන්න පුළුවන් නම් මේ හේ කියලා කියනවා. මේක අයත් වෙන්නේ මොන යටතටද? මං කලිනුත් කිව්වා මොන යටතද යන්නේ සාමාන්‍යයෙන් වියලි දල. වියලි දල වලටම තව කියනවා රළු ආහාර ගන්න. ඒක තමයි යන්නේ හේ. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද? වියලි ද්‍රව්‍ය තනකොළ වල තියෙන 25ක් විතර. වතුර තියෙනවා ඉතිරි ටික 75ක් විතර. මුලදී වේලිච්ච ද්‍රව්‍ය තියෙන 25ක් විතර. වතුර 75ක් විතර තියෙනවා. මේ හදද්දී ඕක අනිත් පැත්තට හදනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මුලදී තියෙන්නේ තනකොළ මිටියක් ගත්තාම ඝන ද්‍රව්‍ය තියෙන්නේ 125යි.
ඉතිරි ඔක්කොම ජලය. මේක ඝන ද්‍රව්‍ය 80%ක් වෙන තත්ත්වයට පත් කරනවා. එන ජලයේ තියෙන පුළුවන් 20යි. මෙතන ජලය 75ක් තිබ්බා. මෙතන ජලයේ තියෙන පුළුවන් 20යි. නම් මේ 75 20 දක්වා අඩු කරන එකයි කරන්නේ. හේ හදනකොට. ඒ වගේම පෙනුමවත් සුවඳවත් රසයවත් වයනවත් වෙනස් නොවන විදිහට මේක කරගන්න ඕනේ. පෙනුම සුවඳ රසය වයනේ කියන ඒවා වෙනස් නොවන විදිහට මේක කරගන්න ඕනේ. ඒකට මේකට කියනවා අපි මේ ක්‍රියාවලියට පදම් කිරීම කියලා. පදම් කිරීම කියලා. සාමාන්‍යයෙන් කොහොමද මේක කරන්නේ? සාමාන්‍යයෙන් කරන්නේ අපි මල් පිපෙන්න කලින් තනකොළ ටික කපා ගන්නවා. මේ තනකොළ ඔහම තියෙද්දී මේ තනකොළ වල එනවනේ ඔහම මලක්. ඒ මල් පිපෙන්න බෑ. මල් පිපීමට පෙර මේ තනකොළ ටික කපා ගන්නවා. අංක 1. මල් පිපීමට පෙර තනකොළ ටික කපා ගන්නවා. ඊට පස්සේ හොඳට සූර්යාලෝකයේ වැටෙන දිනවල සාමාන්‍යයෙන් තෙත එහෙම නැත්නම් සාමාන්‍ය මද පවනේ මේක වේල ගන්න ඕනේ. මද පවනේ වේල ගන්න ඕනේ. සාමාන්‍ය කරන්නේ කොහොමද? කපාගත්තු තනකොළ මුලින්ම මෙන්න මේ වගේ තුනී ස්තරයක් ලෙස අතුරලා ගන්නවා. අන් දෙකට කරන්නේ මේ වගේ තුනී ස්තරයක් ලෙස අසුරලා ගන්නවා. දැන් වඩා හොඳයි යාට මේක කෑලි කපන්න පුළුවන් නම් කෑලි කපන්න පුළුවන් නම් වඩා හොඳයි මේක ඉක්මන් වෙනවා. කෑලි කපා ගන්න පුළුවන් නම් වඩා හොඳට ඉක්මනට වේලෙනවා. කැපුවේ නැතත් කමන්නේ නැහැ ඉතින්. කොටස් වලට කපා ගන්නවා. ඊට පස්සේ මේක මේ රේඛයකින් නිතර කලවම් කරනවා. රේඛයකින් හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්සේ මධ්‍යපමණ මේ අවශ්‍ය ප්‍රමාණයේ ජලය අයින් වුණාට පස්සේ අපි අට්ටාලයක මේක ගබඩා කරනවා. මෙන්න මේ වගේ අට්ටාලයක ගබඩා කරනවා. විවිධ ආකාරයේ අට්ටාල තියෙනවා. 3 අට්ටාල වල ගබඩා කරනවා. මේක ඉතින් කාලයක් තියාගන්න පුළුවන්. තේරුණාද? මේක හොඳටම හැදෙන්න ඕනේ නැත්තම් පොඩ්ඩක් තෙත වුණොත් එහෙම මයිකොටොක්සින් තෙත් වුණොත් එහෙම මේක දිලීර වර්ධනය වෙන්න පුළුවන්. මයිකොටොක්සින් දිලීරය වර්ධනය වුණොත් එහෙම මේ තනකොළ සත්තුන්ට විෂ වෙන්න පුළුවන්. දැන් මේක හදන හැටි හොඳටම දැන් පැහැදිලි. මල් පිපෙන්න කලින් තනකොළ ටික කපලා මදපවනේ කෑලි කපලා වියලා ගන්නවා. නිතර රේඛ කරනවා. ඊට පස්සේ ගබඩා කරලා දානවා. එහෙම නැත්නම් වියලි තුන සාධන ක්‍රමය ඕකයි. එහෙනම් මේක බලා ගන්න. ඕක බලා ගන්න. ඕක ස්ටොප් කරලා ලියා ගන්න. ස්ටොප් කරන්න පුතේ වෙලාව දෙන්නේ නැහැ. ස්ටොප් කරන්න. රයිට් දැන් ලියා ගන්න. හරි. දැන් ඊළඟ එකට යනවා. මේ තියෙන පුතේ අට්ටාල. මේ තියෙන්නේ තනකොළ අට්ටාල විවිධ අට්ටාල තමයි මේ තියෙන්නේ. පේනවනේ තනකොළ අට්ටාල. තර මෙන්න මේ විස්තරයත් ඔබ ලියන්න ඕනේ මෙතන ඉඳන්. කැලලක් තියෙනවා යොදාගත හැකිය. විශ්ව විය හැකිය කියලා තියෙන්නේ. කපාගත් තුන තුනී ස්තරය ලෙස අසුරව ලියා ගන්න. හරි.
මෙතන ඉඳන් ලියන් තියෙන. මේ ටික ලියා ගන්න. හරි. දැන් ඊළඟ එකට යනවා. මේ තියෙන අට්ටාල. ඔය තියෙන්නේ අට්ටාල. right? ලියාගත්තනේ. right දැන් මේ පැත්ත බලා ගන්න. මේ පැත්ත බලා ගන්නකෝ. right මේ බලන්න. සාමාන්‍යයෙන් මේ හේ හදන එක වාසී ළමයි. මේ වැඩේ වාසී හේතුව දැන් ඔයාගේ ගොවිපළ පුංචි වුණත් මේ වැඩේ කරන්න පුළුවන් නේ. ගොවිපළ පුංචි වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. තව එකක් තමයි සාමාන්‍යයෙන් වැඩි දැනුමකුත් ඕනේ හේ හදන්න. ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ලේසි තනකොළ ටික වේලලා ගබඩා කරන එකනේ. ඕකට ලොකු දැනුමක් ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි දේවල් ටිකක් තිබ්බාම ඇති ගබඩා කරන්න ලී කෑල් ටිකක් දීලා තට්ටුවක් හදාගත්තාම මේක ඇති කරගත්ත හැකි. අවාසිය මොකද්ද මේ සත්තු ආස නැහැනේ ළමයි මේවා කණ්ඩ. එවුන් ආස නැහැ මේ වේලිච්ච ජගබර ගාලා හැපෙන තනකොළ කණ්ඩ. පිටරට අයන කනවා. මොකද ඒගොල්ලෝ හුරුත්ලා තියන්නේ. සීත කාලේ කන්න කැම නැහැ. ඕවා තමයි දෙන්නේ. ඉවෙන් නඩත් වෙනවා. නමුත් ලංකාව වගේ මේ අමු තනකොළ කාලා හුරු සතෙකුට ඔය වගේ පිටුරු මිටියක් හරි හේ හදලා වියලි තනකොළ මිටියක් දුන්නා මෙයා කන්නේ නැහැ ආස නැහැ. අකමැති. අකමැති තනකොළ වගේ තියනවා නම් අපි 100ට 1 යූරියා ද්‍රාවණයක ගිල්ලලා දෙනවා. යූරියා ද්‍රාවණයක ගිල්ලුවාට පස්සේ මේකේ තියෙන මේ ගතියට මෙයා කනවා සහ ඇඟ ඇතුලේදී රූමනයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගන්නත් පුළුවන් මේකත් එක්ක. right ඔන්න හේ හැදීමේ වාසිය අවශ්‍ය. right මේ වාසිය අවශ්‍යත් ලියා ගන්න. මේකත් ලියා ගන්න ඕනේ. බලන්න වාසිය අවශ්‍ය. මේකත් ලියා ගන්න ඕනේ. ඕකත් ස්ටොප් කරලා ලියා ගන්න. මේ D කියන එක right ඊළඟ එකට. මේ පැත්ත බලා ගන්න ඊළඟට. අපි දැන් ඒ නිෂ්පාදනයේට පස්සේ තුන සංරක්ෂණයේ ඊළඟ එක කතා කරන්නේ ඒකට කියන්නේ සෛලේජ නිෂ්පාදනය කියලා. සෛලේජ නිෂ්පාදනය සාමාන්‍යයෙන් ජලයේ 40%ක් එහෙම නැත්නම් 45%ක් තියෙන මධ්‍යස්ථ ජල ප්‍රතිශතයක් තියෙනවා. ඒක තිබ්බේ නෑනේ. හැබැයි මේකේ මධ්‍යස්ථ ජල ප්‍රතිශතයක්. මධ්‍යස්ථ ජල ප්‍රතිශතයක් තියෙන තනකොළ හරි වෙනත් දේවල් හරි එක්ක තනකොළ එක්ක වෙනත් දේවල්. මොනවද මේ වෙනත් දේවල් කියන්නේ? වෙනත් දේවල් කියන්නේ එකක් තමයි සතා කාලා ඉවර වෙච්ච කෑම කොටස් ටික. සතා කෑලා ඉවර වෙච්ච කෑම කොටස් ටික. තේරුණාද? එහෙම නැත්නම් මේ වෙන වෙන භෝග අපි දපිදෙමු අපි පළතුරු අස්සොන් නෙළුවාම ඉතුරු වෙන පළතුරු කොටස් ටික. වැඩිපුර ඉතුරු වෙලා නැත්නම් තැලිත් ඒව ටික. මේ ටික දාන්න පුළුවන් මේකට. එහෙනම් තනකොළ විතරක් නෙවෙයි විවිධ දේවල් සෛලේජ හදන්න පුළුවන් පැසීමට භාජනය කරලා. දැන් මේකෙදි සිද්ධ වෙන්නේ මේ වගේ විවිධ දේවල් පැසීමට භාජනය කිරීමයි. තමා සෛලේජ නිෂ්පාදනය සිද්ධ කරන්නේ. එතකොට මේ පැසීමට භාජනය කරන්න ගන්න එක්ක තෘණනේ. නැත්තම් වෙන භෝගයක් වෙන්න පුළුවන්, රනිල වෙන්න පුළුවන්. මේවනේ පැසීමට භාජනය වෙන්නේ. මේ පැසීම සිද්ධ කරන්නේ අනිවාර්යයෙන්ම නිර්වායු තත්ත්වයට තේ කියලා මතක තියාගන්න.
නිර්වායු තත්ත්වයට තමයි පැසීමට භාජනය කරන්නේ. මෙන්න මේ පැසීමේ කටයුතු සිදු කරන්නේ සෛලෝ ගබඩාවලයි. සෛලෝ ගබඩා තුලයි. මේ සෛලෝයේ ගබඩා තුලයි. දැන් මේක සාමාන්‍ය යන්නේ මොන යටතටද? තෙත් රළු ආහාරයට තමයි යන්නේ. දැන් කලින් එක ගියේ වියලි රළු ආහාරයට. දැන් මේක යන්නේ තෙත් රළු ආහාරය යටතට. තේරුණාද? එතකොට මේක සිද්ධ කරන්නේ කොහොමද කියලා සාමාන්‍ය අපි කතා කරමු. දැන් මේ සෛලේජ වලට හුරු වෙච්ච નિયમિત සුවඳක් තියෙනවා. નિયમિત රසයක් තියෙනවා. નિયમિત වර්ණයක් තියෙනවා. ඒවා තියෙන්න ඕනේ මේ සෛලේජ සෑදීමේදී. රයිට් ලියා ගන්නකො මේක. ඒක ලියා ගන්න. රයිට් මේ පැත්ත බලා ගන්න. මේ පැත්ත බලා ගන්න. දැන් අර වගේ නෙවෙයි මේක හදන්නේ කොහොමද කියලා බලමු. තුන සහ රනිල වල 150ක මල් පිපෙන්න පටන් ගත්තාම මේකට යොදා ගන්න පුළුවන්. 150ක් මල් පිපින්න. නැත්තම් පුෂ්පීකරණයේදී ගන්න පුළුවන්. ඊට අමතරව තව අපිට ගන්න පුළුවන් මේකට විවිධ දේවල් පළතුරු ගන්න පුළුවන්. එළවලු ගන්න පුළුවන්. ඉතුරු වෙන මොනවා හරි ඒවත් ගන්න පුළුවන්. මේවා අරගෙන කෑලි වලට කපලා මෙන්න මේ සෛලෝ ගබඩා වලට දානවා. සෛලෝ ගබඩා ඊටාම විශාල මේ උස යුතු මේ ගබඩා චිමිනි මම පෙන්නන්නම්. මිනිස්සෙක් මේ වගේ නම් මේ සෛලෝ ගබඩාව ඒ කෑම හැටියට විශාලයි. මේකට මේ කෑලි කොටස් දානවා. මේ දානකොට කෑම කොටස් ටික මේ සෛලෝ ගබඩාවකට පිළිවෙලකටයි දාන්නේ. මෙන්න මෙහෙමයි දාන්නේ. අයි ටිකක් ලොකු කරන්න. සෛලෝව. මේ කපපු පළතුරු එළවලු සහ 150 පුෂ්පීකරණය වෙච්ච තුන රනිල වලට අමතරව අපි එක කියමුකෝ 3 කියලා. 1 3 රනිල එළවලු පළතුරු. ඒ ටික තමයි 1. මීට අමතරව අපිට මේ වැඩේට ඕනේ අංක 2 මොලෑසස් මොසස් නෙවෙයි මොලෑසස්. මොකද්ද මේ මොලෑසස් කියන්නේ? උක් කර්මාන්තයේදී උක් වලින් සීනි නිෂ්පාදනය කරනකොට අතුරු ඵලයක් විදියට එහෙම නැත්නම් අමුද්‍රව්‍ය යොදලා අපි නිෂ්පාදනයක් කරනකොට මේ අපද්‍රව්‍යයක් විදියට පාර වගේ කළු පාට පිත්ත ද්‍රාවණයක් හම්බ වෙනවා. මේක ඇත්තටම හොඳ කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක්. මිනිස්සුන්ට පරිභෝජනය කරන්න බෑ. තාම තිත්ත කටුක මේ අමුතු ගන්ධයක් තියෙන මේ තාර වගේ තරලයක් එනවා. කොහොමද එන්නේ? සීනි හදනකොට භාවිතා කරලා. අන්නේ තරලයට තමයි අපි මොලෑසස් කියන්නේ. තව මේකට ඕනේ වෙනවා හාල් නිවුඩු ඕනේ වෙනවා. රයිට්. දැන් මෙන්න මේ වගේ සෛලෝවක් ගත්තොත් මේ සෛලෝවේ කොහොමද ගබඩා කරන්නේ? අපි තුන සහ රනිල ටික ගබඩා කරනවා. මොලෑසස් ටිකක් දා ගන්නවා.
ඊට පස්සේ හාල් නිවුඩුත් දා ගන්නවා. නැවතත් තුන රනිල තට්ටුවයි මුල ඇසස් තට්ටුවයි හාල් නිවුඩු තට්ටුවයි. හාල් නිවුඩු තට්ටුවයි. ඔය හාල් රයිස් පොලිෂ් කරනකොට ඉතුරු වෙන එක නිවුඩ කියන්නේ. නැවතත් මෙන්න මේ වගේ තද කරලා හොඳට තද වෙන්න මේක අසුරන්න ඕනේ. මාරුවෙන් මාරුවට මේක අසුරනවා. right මේක අසුරන්න. පැහැදිලිද? මෙන්න මෙහෙම ඇසුරුවට පස්සේ ඉහලින් හොඳට පොලිතීන් එකකින් වහනවා. පොලිතීන් එකකින් වහලා වායු රෝධනය කරලා ඒ කියන්නේ කිසිම වාතයක් ඇතුළු නොවන විදිහට මේක සාමාන්‍යයෙන් මාස 3ක් ගබඩා කරලා තියාගන්න පුළුවන්. කල් තියාගන්න පුළුවන්. මාස 3ක් කියන්නේ අපිට ශීත කාලය පුරාවට මේක පවත්ව ගන්න පුළුවන්. right පවත්ව ගන්න පුළුවන්. දැන් මූල ධර්මයේ බලමු අපි. දැන් මේ අපි මේ මිශ්‍ර කරන්නේ මේක මේ මූල ධර්මයේ මම මේ කියා දෙන්නේ. මූල ධර්මය. 1 මිශ්‍ර කරන්නේ සජීවී ද්‍රව්‍යනේ. ඇයි ශාක කැලි කපපුවානේ මේ මිශ්‍ර කරන්නේ? සජීවී ද්‍රව්‍යය වායු රෝධක කරලා ගබඩා කළාම මොකද වෙන්නේ? මේ සජීවී ද්‍රව්‍ය ශෝෂණය කරනවනේ ළමයි. ඉටි කොලයකින් වහලා තියෙන මේක ඇතුලේ මේ සජීවී ද්‍රව්‍ය ශෝෂණය කරන්න ගියාම අන්තිම ඔක්සිජන් බිඳුව ඉවර වෙනකම් මේක ශෝෂණය කරනවා. එලා සජීවී ද්‍රව්‍ය ශෝෂණය වෙනවා. 2 O2 අවසන් වෙනවා. O2 අවසන් වෙනවා. ඊට පස්සේ O2 අවසන් වෙනවා කියන්නේ ස්වවායු බැක්ටීරියා මැරිලා මිය ගිහිල්ලා නිර්වායු වියෝජකයෝ වර්ධනය ආරම්භනවා. විශේෂයෙන්ම කවුද නිර්වායු වියෝජකයා හැටියට යන්නේ? ටිටස්. මෙන්න මේ ලැක්ටෝබැසිලස් වර්ධනය වෙනවා. ඒතකොට ලැක්ටෝබැසිලස් මගින් ලැක්ටික් අම්ලය හදනවා. හතර ලැක්ටික් අම්ල හදනවා. ලැක්ටික් අම්ලය හදනකොට පුතේ සජීවී ද්‍රව්‍ය ශෝෂණයෙන් ඔක්සිජන් ඉවර වෙනවා. ලැක්ටෝබැසිලස් වගේ නිර්වායු අය ක්‍රියාකාරී වෙනවා. නිර්වායු අය ලැක්ටික් අම්ලය හදනවා. ලැක්ටික් අම්ලය හැදුවාම සාමාන්‍යයෙන් pH අගේ 15 බහිනවා. pH අගේ 15 බහිනවා. 3.8ක් 4.2ක් විතර pH අගේ ගොඩක් අඩු වෙනවා. ඇසිඩ් එක ගන්න හැදෙන්නේ ඇතුලේ. මේකේ pH අගේ 15 බහිනවා. ඔන්න ඔය විදිහට pH අගේ 15 බහින්න ගියාම ලැක්ටෝබැසිලස් ටිකටවත් ඉන්න බෑ. pH අගේ ගොඩක් අඩුයි. ඒගොල්ලොත් මැරෙනවා. එහෙනම් මේකේ පස්වෙනියට වියෝජනය එන හිටිනවා.
තවදුරටත් මේක වියෝජනය වෙන්නේ නැහැ. සජීවී ද්‍රව්‍ය ශ්වසනයෙන් ඔක්සිජන් අවසන් වෙලා නිර්වායු ලැක්ටෝබැසිලස් ක්‍රියා කරලා ලැක්ටික් අම්ලය හදලා pH එක අඩුනාම වියෝජනය යන හිටිනා ලැක්ටික් බැසිලස් ටික ලැක්ටෝබැසිලස් මැරිලා යනවා. ඔන්න දැන් ගබඩා කරගන්න පුළුවන්. ඔන්න දැන් මුකුත් නැහැ. ඇතුලේ ඔක්සිජන් උන්නේ නැහැ. කිසි බැක්ටීරියාවකුත් නැහැ. ඉතින් වියෝජනය වෙනවද? නෑ. ඕක හොමෝම තියෙනවා. මුකුත් නැහැ හොමෝම තියෙනවා. ලැක්ටික් අම්ලය හොඳ සුවඳයි. අමුතු ගන්ධයක් තියෙන හොඳ පුසුඹක් තියෙන හොඳ රසයක් තියෙනවා. සත්තුන්ට මෙන්න මේ සෛලේජ ටිකක් වෙන කෑම එක්ක කලවම් කරලා දුන්නොත් ආසාවට කනවා. ආසාවෙන් කනවා. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ළමයි හදිසියේ ලැක්ටික් අම්ලය තවදුරටත් පැසීමට ලක් වුණොත් මේක තවදුරටත් පැසීමට ලක් වුණොත් හැදෙනවා බියුට්‍රික් අම්ලය. මෙන්න මේ බියුට්‍රික් අම්ලයේ විෂයි තිත්තයි. එහෙම වුණොත් නම් වැඩේ කොට උඩ යනවා. එහෙනම් ලැක්ටික් අම්ලයම හදවන්න ඕනේ. තවදුරටත් පැසීමට ලක් වුණොත් එහෙම හදිසිය පොඩ්ඩක් හරි වායු රෝධනය වෙලා නැතුව මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම තිත්ත වෙන්න පුළුවන්. මේක මේ තත්ත්වයෙන් තිබ්බොත් එහෙම මේකට ඇති මේ තත්ත්වෙට. right? එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ මේ සෛලේජ නිෂ්පාදනයේට ගන්න ඒවා ලියා ගන්න පුතේ මේක ලියාගත්තනේ ඔයගොල්ලෝ සෛලේජ කියන එක මේ තියෙන්නේ ඒ වගේ හදපු සෛලේජ මේ තියෙන සෛලේජ මේතේ ඉඳන් ලියන්න තුන දඬු කුඩා කොටස් වලට කපා සෛලෝ ගබඩා වලට දාන කතාව මේක පුතේ ස්ටොප් කරගන්න. ස්ටොප් කරගෙන පාඩු ලියා ගන්න. මම ඊළඟ එකට යවනවා දැන් ඈ ස්ටොප් කරලා පාඩුවේ ලියා ගන්න මම ඊළඟ එකට යවනවා. මේ තියෙන ඒ වගේ හදන සෛලෝ ගබඩාවක්. ඔය තියෙන පුතේ සෛලෝ ගබඩා. මේ උඩින් තියෙන්නේ විශාල කුළුණු විදියට හදන කුළුණු සෛලෝ පල්ලෙහා තියෙන්නේ ඉටිකොළ බම්බු එහෙම නැත්නම් දිග ඉටිකොළ මේවල බිම හදන ඒවා සෛලෝ ගබඩා ආකාර දෙකකටම තියෙනවා. කලි ලියා ගන්න පෙරනවා නම් ඔන්න ඕකත් ස්ටොප් කරගන්න ඕන නම් ඊට පස්සේ මේක ස්ටොප් කරගන්න ලියා ගන්න. දැන් ඒකේ මූල ධර්මය ලියා ගන්න ඕනේ. मूल धर्म में लिया गया राइट ඊළඟට වාසි අවාසි මේ තියෙන කෑලි කපලා හදා ගන්න සෛලේජ වාසි අවාසි මොකද්ද වාසි අවාසි අපි කතා කළොත් බඩි රිංගු ඉදල්ලි රිංගු වලබෝග ඕනෑම එකක් ගන්න පුළුවන් ඕනෑම ද්‍රව්‍යයක් මෙතන තියෙන ඕනෑම ද්‍රව්‍යයක් යොදාගත හැකි වීම වාසිය ඕනෑම ද්‍රව්‍යයක් යොදාගත හැකි වීම අවශ්‍යයි. තව දේශගුණික බලපෑමක් නැහැ. මේක ඇතුළේනේ හදන්නේ. දේශගුණික බලපෑමක් නැහැ. අවුරුද්ද පුරාම නිෂ්පාදනය කරන්නත් පුළුවන්. හැබැයි ඔය සෛලෝ ගබඩාවක් හදන්න ලොකු මූලික වියදමක් යනවා. ලොකු මූලික වියදමක්. ඒක අවශ්‍යයි.
තේරුණාද? අර තාක්ෂණික දැනුම ඕනේ. සුළු වශයෙන් චුට්ටක් කරන්න බෑ. මේ වගේ දේවල් මේකේ ප්‍රධාන අවාසියටියට තියෙනවා. සමහර වෙලාවට බියුට්‍රික් ඇසිඩ් හැදුනොත් එහෙම සත්තු ප්‍රතික්ෂේප කරනවා. ඔය වාසි අවාසි ටික යෝග ස්ටොප් කරලා ලියා ගන්න ළමයි. වාසි අවාසි ටික යෝග ස්ටොප් කරලා ලියා ගන්න. රයිට් ඔය ටික ලියාගත්තත් ඔය ටික හොඳට බලා ගන්න පුතේ. ඔය සත්ව ආහාරවල ප්‍රධානම කොටස් ටික. දැන් අපි තාම ආහාර ගැන කතා කළා. ඔය දාල වශයෙන් ඔය ටික කතා කරාට ලබන සතිය අපිට කතා කරගන්න පුළුවන් මේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති කියන එක. ඒ කොටස් ටික තමයි කතා කරන්නේ. එහෙනම් පුතේ ගොවිවල සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. අද දවසේ කතා කරපු ඒවා හොඳට අධ්‍යයනය කරන්න, හොඳට මතක තියාගන්න, හොඳට ඒවත් එක්ක යෙදෙන්න. මේ වැඩ කටයුතු අපි සාර්ථක වෙන්න ඕගොල්ලෝ නිතර පාඩම් කරලා මේ කරුණු කාරණා නැවත මෙනෙහි කරමින් යන්න ඕනේ. තවදගත් කොටසක් අද අවසන් කරා. එහෙනම් ආයුබෝවන්. සුබ දවසක්.